අපි දැන් හත්වෙනි පේපර් එක සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒක අපි මුලින්ම ව්‍යුහගත පේපර් එක බලමු. හරි. ඒකේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය බලන්න. ඒකේ තියෙන්නේ පොයිසෙල් පරීක්ෂණය සම්බන්ධ ප්‍රශ්නයක්. හරි. ඒකේ කියනවා පොයිසෙල් පරීක්ෂණය මගින් ද්‍රව්‍යක දුෂ්ටාවිතා සංගුණ කෙසවීමට ඔබට නියමිතව ඇත. ඒකේ පළවෙනි එක කියනවා පහත දී ඇත්තේ මේ පරීක්ෂණය සඳහා සුදුසු ඇටෝමක දල රූප සටහනකි. එහි ABCD කොටස් නම් කරන්න කියලා තියෙනවා. හරි. රූප සටහන දීලා තියෙනවා. ඔයාලා ප්‍රැක්ටිකල් එක කරලා ඇති. හරි. ඒ වගේම තමයි මේ ප්‍රැක්ටිකල් එක සම්බන්ධ ඕන තරම් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කරලා ඇති. හරි. පාස් පේපර් වල ලැබෙන තියෙන ප්‍රශ්නත් කරලා ඇති. හරි. බලමු එතන අහන්නේ ABCD කොටස් නම් කරන්න කියලා. හරි. ඒ කියලා කියන්නේ මෙතන නියත පීඩන උපකරණය. හරි. නියත පීඩන මට්ටම් උපකරණය එහෙම නැත්නම් නියත පීඩන උපකරණය. B කියලා කියන්නේ එතකොට සිහින් නලය. එහෙම නැත්නම් කේශික නලය. හරි. B කියන්නේ කේශික නලය. C කියලා කියන්නේ C ස්ථානයේ එතන තියෙන්නේ නූල් කැබැල්ලක්. හරි. නූල් කැබැල්ලක් තමයි අපි එතන රඳවන්නේ. අර බොබුළු ඇතිවීම වළක්වන්න. හරි. ඒ කියන්නේ C කියන්නේ නූල් කැබැල්ල. D කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජල බඳුන. එහෙම නැත්නම් බීකරේ. හරි. බීකරයක් තමයි සාමාන්‍ය භාවිතා කරන්නේ. එතකොට D කියලා කියන්නේ බීකරය. හරි. ඊට පස්සේ දෙවෙනි එකේ කියනවා පොයිසෙල් සමීකරණය භාවිතා කිරීම සඳහා තෘප්ත කළ යුතු සාධක තුනක් ලියන්න. හරි. පොයිසෙල් සමීකරණය. පොයිසෙල් සමීකරණය කියලා කියන්නේ අර පරිමා ගැලීමේ ශීඝ්‍රතාව සම්බන්ධ සමීකරණයනේ. ඒතකොට ඒක භාවිතා කරන්න තියෙන තත්ත්ව තමයි අහන්නේ. හරි. එතකොට ඒක භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම මේ ද්‍රවයේ ගලන නලය ගැන නලයක් තුලින් පරිමා ගැලීමේ ශීඝ්‍රතාවයෙන් අපි පොයිසෙල් සමීකරණය භාවිතා කරන්නේ. πr වල 4 වෙනි බලය ඩෙල්ටා p පෙදීම 8 ඊට l කියන එක. හරි. එතකොට මේ නලය තුලින් ද්‍රවයේ ගලද්දී නලයේ තිරස්ව තියෙන්න ඕනේ. හරි. පළවෙනි කාරණේ තමයි අනිවාර්යයෙන්ම නලයේ තිරස්ව තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ භාවිතා කරන නලයේ ඒකාකාර නලයක් විය යුතුයි. දෙවෙනි කාරණේ ඒකාකාර නලයක්. එහෙම නැත්නම් ඒකේ හරස්කඩ වර්ග ඵලයේ ඒකාකාර විය යුතුයි. නලයේ තිරස් වෙන්න ඕනේ ඒකාකාර හරස්කඩක් තියෙන්න ඕනේ. හරි. ඒ වගේම ද්‍රවය ඒ නලය තුලින් ගලන ද්‍රවය අනිවාර්යයෙන්ම අනාකූල විය යුතුයි. හරි. ඔන්න ඔය ලක්ෂණ තුන තමයි ලියන්න පුළුවන් වෙන්නේ. හරි. නලයේ තිරස් වෙන්න ඕනේ ඒකාකාර විය යුතුයි. ද්‍රවය අනාකූල විය යුතුයි. හරි. ඊට පස්සේ තුන්වෙනි එක කියනවා සාමාන්‍ය පොයිසෙල් පරීක්ෂණයේදී පීඩනාන්තරය ලබා ගැනීම සඳහා සිම්පල් එච් උස තෝරා ගනු ලබන්නේ කේශික නලයේ සිට නියත පීඩන මට්ටම් උපකරණයට පවතින උසයි. නමුත් මෙහිදී කේශික නලයේ දෙකළුරින් සිරස් නල දෙකක් යොදා පීඩනාන්තරය සඳහා ප්‍රකාශන ලබාගෙන නැත. මුල් ක්‍රමයට වඩා මෙම ක්‍රමයේ පරීක්ෂණයේ නිර්වද්‍යතාවය වැඩි කිරීමට බලපාන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. හරි. එතකොට දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී මෙතනදී භාවිතා කරලා තියෙන මෙහෙම තියෙන නලයේ හරි නලයට මෙන්න මේ විදිහට සිරස් නල දෙකක් සම්බන්ධ කළා. හරි. මේ විදිහට සිරස් නල දෙකක් සම්බන්ධ කළා. ඊට පස්සේ තමයි මේ සිරස් නල දෙක ඔස්සේ ඉහළ යන මෙන්න මේ විදිහට ඉහළ යන ද්‍රව කඳන් වල උස අතර වෙනස භාවිතා කරලා තමයි මෙන්න මේ ලක්ෂ දෙකේ පීඩන වෙනස හොයාගෙන තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන පීඩනය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ඉහළ යනවා ද්‍රවය. මෙතන පීඩනය මෙතෙන්ට සාපේක්ෂව අඩු නිසා ද්‍රව කඳ ඉහළ යන ප්‍රමාණය අඩුයි. ඒකට මේ දෙකේ වෙනසෙන් තමයි අරගෙන තියෙන්නේ පීඩන වෙනස. එතකොට ඒක නිර්වද්‍යතාවය වැඩි කිරීමට බලපාන්නේ කෙසේද යන්නේ පැහැදිලි කරන්න කියලා. හරි. ඒකට දැන් අපි සාමාන්‍යයෙන් නම් ගන්නේ නියත පීඩන මට්ටම් උපකරණයට තියෙන උස තමයි සලකන්නේ කෙලින්ම. එතන උස තමයි සලකන්නේ. හැබැයි මේ ඊට වඩා මේක නිර්වද්‍ය වෙන්න හේතුව තමයි දැන් එතන අර උස සලකද්දී මෙතන දැන් නලය තුලින් හැම වෙලාවෙම ද්‍රවයක් ගලනවනේ. ඒක ද්‍රවයක් ගලන නිසා එතන ද්‍රව ස්ථිතික පීඩනය අපි සැලකුවට ඇත්තටම මෙතන ද්‍රවය ගලන නිසා එතන පීඩන අපිට ලබා ගන්න අගේ තරමක් වෙනස් වෙන්න පුළුවන්. හරි. නලය තුලින් ද්‍රවය ගලන නිසා ඒ අපි නියත පීඩන මට්ටම් උපකරණයට උස ගත්තොත් එහෙම එතන අපිට පීඩනය හරියටම නිවැරදිවගේ නොලබෙන්න පුළුවන්. ද්‍රවය ගලන නිසා. මොකද ද්‍රව ස්ථිතික පීඩනයෙන් සලකන්නේ එතන. ඒක නිසා තමයි මෙන්න මේ විදිහට ක්‍රමවේදය භාවිතා කරන්නේ. එතකොට මෙතන මෙන්න මේ ද්‍රවය ගලන්නේ නැහැ. මේ ද්‍රවය වෙනස් වෙන්නේ නැහැ. හරි. මෙතන තමයි ද්‍රවය ගලන්නේ. එතකොට මේ ලක්ෂ දෙකේ පීඩනය අපිට
වැඩි නිර්වද්‍යතාවයකින් මන ගන්න පුළුවන්. හරි. ඒතර ඒක ලියන්න උත්තරේ මේ විදිහට ප්‍රායෝගිකව කේසික නලය ඔස්සේ තරලයක් ගලා යන බැවින් ඒ ඔස්සේ ස්ථිතික පීඩනයක් නොපවතී. ප්‍රායෝගිකව කේසික නලය ඔස්සේ තරලයක් ගලා යන බැවින් ඒ ඔස්සේ ස්ථිතික පීඩනයක් නොපවතී. ඒ බැවින් පළමු ක්‍රමයේ පීඩන සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීමට වඩා මෙම ක්‍රමය නිර්වද්‍ය වේ. හරි. එනේ ඉදිරි ලියලා තියන්න. ඊට පස්සේ B එකේ පළවෙනි එක බලමු. ඒකේ කියනවා මේ පරීක්ෂණයේදී කේශික නලිය හොඳින් පිරිසිදු කරගත යුතුයි. ඒ සිදු කරගන්න ආකාරය දක්වන්න. හරි ඒක දන්නවා පිළිවෙල. භස්මයකින් ඉස්සලා හොදනවා. දෙවෙනියට අම්ලයකින් හොදනවා. ඊට පස්සේ ආශ්‍රිත ජලයෙන් සෝදනවා. භස්මය, අම්ලය සහ ආශ්‍රිත ජලය ওই පිළිවෙලට ලියලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි එක කියනවා මෙහිදී කේශික නලයේ තිරස්ස සකස් කරන්නේ කෙසේදයි විස්තර කරන්න. හරි ඒක අපි සාමාන්‍යයෙන් දිය ලෙවලයක් භාවිතා කරලා ස්ප්‍රීතු එහෙම නැත්නම් ස්ප්‍රීතු ලෙවලයක් භාවිතා කරලා තමයි තිරස්ස සකස් කරන්නේ. ඒක අර ද්‍රව බිඳුව හරියටම මධ්‍යයට එන විදිහට සම්බන්ධ කරලා තමයි තිරස්ස සකස් කරන්නේ. හරි. ඒක ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක තුන්වෙනි එක කියනවා කේශික නලයේ විවෘත කෙළවරට නූල් පොටක් සම්බන්ධ කිරීමට හේතු වන කරුණු දෙකක් ලියන්න කියලා. හරි. එකක් තමයි දැන් මම කලිමුත් කිව්වා වගේ මෙන්න මේ නලයේ කෙළවරට අපි මේ විදිහට නූලක් සම්බන්ධ කරන්න හේතුව වෙන්නේ මේ නලයේ කෙළවර හරි ද්‍රව මාවකයක් හැදෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ද්‍රව බුබුලක් හැදුනොත් එතන පෘෂ්ඨිකාතති බලපෑමක් වෙනවා. හරි අපි පරීක්ෂණයේදී පෘෂ්ඨිකාතති බලපෑම සලකන්නේ නැහැ. එහෙම වුණොත් දෝෂ වෙනවා. ඒක වළක්වන්න තමයි මේ විදිහට නූලක් සම්බන්ධ කරන්නේ. ඒ එක හේතුවක්. අනිත් හේතුව තමයි මේ ගලන ද්‍රවයේ මෙතනින් ඉවතට විසි වෙන එක වළක්වන්න තමයි විසි වෙන එක අවම කරන්න තමයි මේක සම්බන්ධ කරන්නේ. ඔන්න හේතු දෙක සඳහා තමයි ලකුණු ලැබෙන්නේ. හරි. එකක් තමයි ද්‍රවය කියන්නේ මේ මාවක ඇතිවීම වැළැක්වීම. අනිත් එක තමයි ද්‍රවය ඉවතට විසි වීම වැළැක්වීම. හරි. ඊට පස්සේ සීක කියන මේ පරීක්ෂණය ලබාගත් දත් ඇසුරෙන් සිසේක් කේසික නලයේ සිට නියත මට්ටම් උපකරණයේ ජල මට්ටමට සිරස් උස එෂ්ට ඉදිරිව නලය ඔස්සේ ජලයේ පරිමා ගලා යාමේ ශීඝ්‍රතාවය විබෙදීමට ප්‍රස්ථාරගත කරන ලදී. එහිදී ශිෂ්‍යයාට ලැබුණු ප්‍රස්ථාරයේ දල හැඩය පහත දැක්වේ. මේ ප්‍රස්ථාරයේ ඉලක්කයෙන් පසු වක්‍රයේ හැඩය සඳහා හේතුව කුමක් විය හැකිද? හරි. එතන දැන් උතන අනුක්‍රමණයේ අඩු වෙලා තියෙනවා. හරි. අනුක්‍රමණය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවානේ Q බෙදීම T සමානයි pi r වල 4 වෙනි බලය delta p බෙදීම 8i ටයි delta p නේ උතන h rho g කියලා කියන්නේ. ඒක h කියන්නේ delta p. Q බෙදීම T සමානයි pi r වල 4 වෙනි බලය 8i l වාරයක් delta p තමයි සාමාන්‍යයෙන් අපි h විදිහට ගන්න. හරි. ඒකට අනුරූපයි h. එහෙම නැත්නම් h rho g කියලා කෙලින්ම ගන්න පුළුවන්. එතකොට rho g එන්නේ මෙන්න මේ අනුක්‍රමණයට. හරි. rho g වතාවක් h. හරි. එතකොට ඕක y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරය. හරි. එතකොට මේකේ දැන් දීලා තියෙන ප්‍රස්ථාරයට අනුව අනුක්‍රමණය මෙහෙම ඒකාකාරව ගිහලා අඩු වෙලා තියෙනවා. අනුක්‍රමණය අඩු වෙලා තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශනය අඩු වෙලා තියෙනවා වගේ. හරි. ওই ප්‍රකාශනය අඩු වෙලා තියෙනවා. හරි. ඒක අඩු වෙන්න හේතුව තමයි මෙන්න මේ ද්‍රවයේ හරි අඩු වෙන්න හේතුව වෙන්නේ ද්‍රවයේ අනාකූල ප්‍රවාහය. හරි. අනාකූල විය යුතුයි කියලා කියන්නේ. අනාකූල එක ආකූල වුණොත් ඔයගේ අඩු වෙනවා. හරි. මෙන්න මේ අනුක්‍රමණය අඩු වෙනවා. අනාකූල ද්‍රව ප්‍රවාහය ආකූල වීම තමයි හේතුව වෙන්නේ. හරි. මේ ප්‍රකාශනයේ ඉලක්කයෙන් පසු වක්‍රයේ හැඩය සඳහා හේතුව කුමක් විය හැකිද? අනාකූල ද්‍රව ප්‍රවාහය ආකූල වීම. හරි. ඔක තමයි හේතුව වෙන්නේ. ඊට පස්සේ ඒකේ දෙවෙනි කහනවා මේ පරීක්ෂණයේදී මිනුම් සරාවට වැඩි ද්‍රව පරිමාවක් එකතු වීම සඳහා ගතවන කාලය මැන ගැනීම සිදු කළ යුතුයි. එමගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද? හරි. වැඩි කාලයකට අපි මැන ගැනීම සිදු කරන්නේ සාමාන්‍යයෙන් දන්නවා හැම පරීක්ෂණයකම වගේ කාල මිනුම් දෝෂය අවම කරගන්න. හරි. වැඩි කාලයක් අපි ගත්තොත් එහෙම කාල මිනුම් දෝෂය අවම වෙනවා. අර කාල මිනුමේ දෝෂය අවම කර ගැනීමට. කාල මිනුම් දෝෂය අවම කර ගැනීමට. හරි. ඊපස්සේ ඒක තුන්වෙනි එකට යනවා අවසන් කොටසට ද්‍රවයක දුෂ්ටාවිතා සංගුණකයේ සෙවීමේදී
මේ පරීක්ෂණය යොදා ගැනීමේ අවාසියක් ලියන්න. හරි. ඒතර අවාසිය තමයි පාස් පේපර් වල අහලා තිනවා. මේ ක්‍රමයේදී දුෂ්ටාවිතා සංගුණකයේ සොයද්දී මේකට අපි විශාල ජල පරිමාවක් ද්‍රව පරිමාවක් අවශ්‍ය වෙනවා. සොයන ද්‍රවයේ විශාල පරිමාවක් අවශ්‍ය වෙනවා. එතකොට අපිට විශාල පරිමාවක් ගන්න පුළුවන් ද්‍රව වල නම් කිසි ගැටලුවක් නැහැ, හොයන්න පුළුවන්. එහෙම නැතුව දැන් දුර්ලභ ද්‍රව හරි අපිට ලේසියෙන් හොයාගන්න බැරි ද්‍රව වල දුෂ්ටාවිතා සංගුණක හොයන්න මේක සුදුසු වෙන්නේ නැහැ. හරි. සුලභ ද්‍රව වල විතරයි සුදුසු වෙන්නේ. ඒක තමයි තියෙන ප්‍රධාන අවාසිය. හරි. රයිට්. එතකොට පළවෙනි එකට පිළිතුරු ලියන්න ওই විදිහට. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. හරි. දෙවෙනි එක තියෙන්නේ තාප සන්නායකතාව සම්බන්ධ ගැටලුවක්. හරි දෙවෙනි එක බලන්න. දෙවෙනි එක ඒකේ ඒ කොටසේ පළවෙනි එක කියනවා ලෝහ දණ්ඩක තාප සන්නායකතාවයේ සෙවීම සඳහා සකස් කර ඇති රූප සටහනක් පාත දක්වා ඇත. එහි දක්වා ඇති ABCD කොටස් නම් කරන්න කියලා. හරි. මේ ප්‍රශ්න ටික ඇත්තටම ගොඩක් අමාරු නෑ. හරි. ව්‍යුහගත රචනා පේපර් එක මේ පාර අමාරු නෑ. හරි. ඒ හින්දා හැමෝම දන්න පිළිතුරු තියෙන්නේ. හැමෝටම ඒකට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. හරි. හැමෝම හොඳට ලියලා තියෙනවා. ඒ හින්දා අපි මේක ඉක්මනට සාකච්ඡා කරමු. එතකොට අහලා තියෙන ABCD කොටස් නම් කරන්න කියලා. ඒ කියන්නේ හුමාල ජනකය. හරි. B කියලා කියන්නේ නියත පීඩන ද්‍රව මට්ටම් උපකරණය. හරි. B කියන්නේ නියත පීඩන ද්‍රව මට්ටම් උපකරණය. C කියන්නේ C. හරි. C ජලය ඉවත් කරන නලය. හරි. එහෙම නැත්නම් නලය කියලා ලිව්වත් හරි ගැටලුවක් නැහැ. ජලය ඉවතට ගෙන යන නලය. D කියලා කියන්නේ තඹ බට. හරි. D කියලා කියන්නේ තඹ බට. හරි. ওই විදිහට තමයි නම් කරලා තියෙන්න ඕනේ. හරි. සන්නායකයේ වටා ගමන් කරන්නේ තඹ බට. හරි. ඊට පස්සේ ඒක දෙවෙනි එක කියන හේතු ඔබ විසින් රූප සටහනේ නම් කර ඇති උපකරණ වලට අමතරව මෙම පරීක්ෂණයේ සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය වන අනෙකුත් මිනුම් උපකරණ හතරක් ලියා දක්වන්න. හරි. මේකට මිනුම් උපකරණ විදිහට අපිට අවශ්‍ය වෙන මීටර් රූල, ඒ වගේම විරාම ගටිකාවක් අවශ්‍යයි කාලය මයින්ඩ, ඒ වගේම මිනුම් සරාවක් අවශ්‍යයි ගියපු ද්‍රව පරිමාව මයින්ඩ, ඒ වගේම තෙදඬු තුලාවක් අවශ්‍යයි. හරි. තෙදඬු තුලාවක් අවශ්‍යයි ස්කන්ධය මෙනගන්න. ඔන්න ඔය මිනුම් උපකරණ හතර ලියලා තියෙන්න ඕනේ. මීටර් රූලයි, විරාම ගටිකාවයි, මිනුම් සරාව සහ තෙදඬු තුලාව. හරි. ඊට පස්සේ ඒකේ B කොටසට අපි යනවා. B කොටසේ කියනවා පළවෙනි එකේ ඉහත රූප සටහනේ B මගින් දක්වා ඇති සෙල් උපකරණ ඇටෝමයේ සිට ඉහළ උසකින් පවත්වා ගැනීම පරීක්ෂණය සඳහා සුදුසු නොවන බව ශිෂ්‍ය ප්‍රකාශ කරයි. මේ සඳහා හේතුවක් ඉදිරිපත් කරන්න. හරි. එතකොට දැන් මේක B වල තියෙන නියත පීඩන මට්ටම උපකරණෙන්නේ. ඒක ගොඩක් ඉහළින් පවත්වා ගත්තොත් එහෙම අර පීඩනය වැඩි නිසා හරි. ඒතකොට පීඩන අන්තරය වැඩි වෙනවනේ. පීඩන අන්තරය වැඩි නිසා ජලය ගලාගෙන යන වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනවා කියලා කියන්නේ අර නල තුල වැඩි වෙලාවක් ජලය රැඳෙන්නේ නැහැ. ඒකෝල අර තාපය උරා ගන්න වැඩි කාලයක් ලැබෙන්නේ නැහැ. හරි. තාපය උරා ගන්න වැඩි කාලයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා වැඩි උෂ්ණත්ව වැඩිවීමක් අපිට බලා ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒක පරීක්ෂණයේ දෝෂ සහගතයි. හරි. එතකොට තාපය උරා ගන්න වැඩි කාලයක් රැඳී නොපැවතීම තමයි මෙතන තියෙන ගැටලුව. හරි. එතකොට ඇතිවන උෂ්ණත්ව වෙනස කුඩා වීම. තාපය උරා ගැනීමට වැඩි වේලාවක් නොලැබීම හරි හේතුව වෙන්නේ. එතකොට උෂ්ණත්ව අන්තරය කුඩා වීම. හරි. ඒක තමයි ගැටලුව වෙන්නේ. හරි. ඊට පස්සේ අහනවා දෙවෙනි එක මේ පරීක්ෂණයේදී D ලෙස නම් කර ඇති කොටස හරහා ජලයේ දණ්ඩේ දකුණු පසින් ඇතුළු කර වම් පසින් ඉවතට කරනු ලබයි. මේට ප්‍රතිවිරුද්ධ දිශාවට සැලකුම් කිරීමට නොහැකි වීමට හේතු සඳහන් කරනවා. හරි. ඒතකොට දැන් මෙතන මෙහෙම දණ්ඩ තියෙනවා නම් දණ්ඩ ඔස්සේ දකුණු පසින් ඇතුළු කරලා අනිත් පැත්තෙන් තමයි ජලය ඉවතට ගන්නෙ. හරි. මේ කියන්නේ ඒකනේ. දකුණු පසින් ඇතුළු කර වම් පසින් ඉවතට. කියන්නේ මේ පැත්තෙන් ඇතුළු කරලා මෙන්න මේ විදිහට මේ පැත්තෙන් ඇතුළු කරලා මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් තමයි ඉවතට යන්නේ. හරි. මෙහෙන් තමයි තුන් ජලය මේ පැත්තට ගලන්නේ. එතකොට ඒක ඒ විදිහට කරන්න හේතුව තමයි මොකද තාපය
ගලන්නේ මෙන්න මේ දණ්ඩ ඔස්සේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට. වමේ ඉඳලා දකුණට. එතකොට වමේ ඉඳලා දකුණට ගලන නිසා හරි වැඩිම උෂ්ණත්වයක් තියෙන්නේ මෙන්න මේ වම් කෙළවරේ. අඩුම උෂ්ණත්වයක් තියෙන දකුණු කෙළවරේ. බැරි වෙලාවත් අපි වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට මේ ද්‍රවය ගලාගෙන යන්න සැලසුවොත් එහෙම වම් පැත්තෙන් වැඩි තාපයක් මෙයා ලබා ගන්නවා. ලබාගෙන දකුණු පැත්තට යද්දී හරි ඒ ද්‍රවයේ එතකොට දකුණු පැත්තට යද්දී මේ දණ්ඩේ උෂ්ණත්වය අඩු නිසා වම් පැත්තේ වැඩි නිසා දකුණු පැත්තට යද්දී අර උරාගත්තු තාපයෙන් කොටසක් යා නැවත මෙන්න මේ සන්නායකයට ලබා දෙන්න පුළුවන්. කියන්නේ ද්‍රවයට වම් පැත්තෙන් ද්‍රවයට උරාගත්තු තාපයෙන් කොටසක් දකුණු පැත්තට යද්දී නැවත මුදාහරින්න පුළුවන්. හරි ඒක නිසා තමයි අපි දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට යවන්නේ. එතකොට දකුණු පැත්තේ ඉඳලා කියන්නේ දකුණු පැත්තේ තාපය ලබා ගැනීම ශීඝ්‍රතාවය අඩුයිනේ. හරි ඒතර වම් පැත්තට එන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. එයා වම් පැත්තට එන්නේ උෂ්ණත්වය වැඩි වෙන නිසා කෙලින්ම සන්නායකයෙන් ද්‍රවයට තමයි තාපය ගලන්නේ. හරි. සන්නායකයෙන් ද්‍රවයට තමයි තාපය හැම වෙලාවෙම ගලන්නේ. එහෙම නැත්නම් ද්‍රවයෙන් සන්නායකයට තාපය ගලන්නේ නැහැ. ඔන්න ඒ ගැටලුව තමයි ගැටලුව නැති කරගන්න තමයි අපි දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට ද්‍රවය ගලන්න සලස්වන්නේ. හරි. එතකොට ඒක පිටුරු ලියන්න ඕනේ වම් පසින් වැඩි තාපයක් උරාගෙන දකුණු පසට ගමන් කරන විට තාපයේ දණ්ඩට ලබා දීම. ඒක තමයි ගැටලුව. හරි. වම් පසින් වැඩි තාපයක් උරාගෙන දකුණු පසට ගමන් කරන විට තාපයේ දණ්ඩට ලබා දීම. හරි. ඊපස්සේ කියනවා තුන්වෙනි එක දණ්ඩේ දකුණු පස කෙළවර හුමාළු කුටීරයට හුමාලේ පහලින් ඇතුළු කරනවා වෙනුවට ඉහලින් ඇතුළු කරවීමට හේතු දෙකක් සඳහන් කරන්න. හරි. හරි මෙතන තියෙන හුමාළු කුටීරය. දැන් මේ හුමාළු කුටීරෙන්නේ මෙන්න මේ දණ්ඩට තාපය දෙන්නේ. හරි. දණ්ඩ සම්බන්ධ කරලා තින්නේ මේ විදිහට ඩිරෙක්ට් හුමාළු කුටීරයට. එතකොට දැන් මෙතන කොහොමද තියෙන්නේ? එතකොට දැන් හුමාලේ ඇතුළු කරන්නේ ඉහළින්. එයි පහලින් ඇතුළු කරන්නේ නැතු ඉහළින් ඇතුළු කරන්න කියලා අහන්න. බැරි වෙලාවත් පහලින් ඇතුළු කරා නම් හරි හුමාලේ පහලින් ඇතුළු කරා නම් මේ ගමන් කරන හුමාලේ ඝනීභවණය වෙලා මෙන්න මේ ඉහළින් ජලය තැම්පත් වෙනවා. ජලය තැම්පත් වීම නිසා හරි තවදුරටත් හුමාලේ පහලින් ඉහළට ගමන් කරන එක වළක්වනවා. හරි ඒක තමයි ප්‍රධාන හේතුව වෙන්නේ. හරි පහලින් ඇතුළු කරන හුමාලේ ඝනීභවණය වෙලා ජලය බාටපත් වෙලා ඒ ජලය මේ කුටීරේ තැම්පත් වෙනවා. එතකොට පහලින් තවදුරටත් හුමාලේ ඉහළට ගමන් කිරීමේ හැකියාව හරි නැහැ. හරි එතකොට හුමාලයේ පැමිණීම අවහිර වීම වැළැක්වීමට තමයි මේක සිද්ධ කරන්නේ. හරි. එතකොට ඒ වගේම තමයි දැන් හුමාලයේ වැඩි වේලාවක් මේක තුල රඳවා තබා ගැනීමට තමයි අනිත් එක හේතුව. හරි. එතකොට වැඩි ශීඝ්‍රතාවයකින් මේකට තාපය සපයන්න පුළුවන්. හුමාලයේ මෙතන තියෙන තරමට වැඩි ශීඝ්‍රතාවයෙන් තාපය සපයන්න පුළුවන්. හරි. ඔන්න ඔය හේතු දෙක තියෙන්න ඕනේ. හරි. එකක් තමයි හුමාලය මේ හුමාලු කුටීරයට ඇතුළු වීම අවහිර වීම වැළැක්වීමට හරි මේ ජලයේ තැම්පත් වීම නිසා අනිත් එක තමයි හුමාලයේ වැඩි වේලාවක් හුමාලු කුටීරය තුළ රඳවා තබා ගැනීමට. හරි. ඔය හේතු දෙක ලියලා තියෙනවා. ඊට පස්සේ හතරවෙනි එක යනවා. හතරවෙනි එක කියනවා pH උෂ්ණත්වමානයන් දණ්ඩ සමග හොඳ තාපජ ස්පර්ශකයක් ලබා ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයේ සඳහන් කරන්න. හරි ඒක ඕන තරම් අහලා තියෙනවා ප්‍රශ්නවල. කෙලින්ම උෂ්ණත්වමාන යොදන සිදුරු වලට රසදිය සම්බන්ධ කරනවා. හරි හොඳ තාපජ ස්පර්ශයක් ලබා ගන්න. උෂ්ණත්වමාන යොදනු ලබන සිදුරට රසදිය පිරවීම. හරි. ඊට පස්සේ පස්වෙනි එකට යනවා එකේ ඉහත අවස්ථාවේදී pH උෂ්ණත්වමානයන් දණ්ඩට සවිකර ඇති ආකාරය තරම් සතුටුදායක නොවේ. ඊට හේතුව සඳහන් කරේ මඟහරවා ගැනීමට ක්‍රමයක් යෝජනා කරන්න. හරි. එතකොට දැන් මෙතන පේන විදිහට උෂ්ණත්වමාන සම්බන්ධ කරලා තියෙන්නේ දුර අඩුවෙන්. හරි. කියන්නේ ඊට ආසන්න තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙම වුණොත් අර ලැබෙන උෂ්ණත්ව වෙනස උෂ්ණත්ව අන්තරය අඩුයි. හරි. උෂ්ණත්ව අන්තරය අඩු. උෂ්ණත්ව අන්තරය පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. ඒක සඳහා අපි කියන්නේ ඒක තමයි ගැටලුව වෙන්නේ. දැන් මේක කියන විදිහට සතුරුදායක නෙවෙයි. ඒකට හේතුව සඳහන් කරන්නේ. හේතුව වෙන්නේ උෂ්ණත්වමාන අතර පරතරය කුඩා වීම. ඒකට ගන්න පුළුවන් පියවර තමයි උෂ්ණත්වමාන අතර පරතරය වැඩි කිරීම. හරි. ඒතර ওই දෙක ලියන්න ඕනේ හේතු සහ අදාළ ක්‍රියාමාර්ගයේ සඳහා. හරි. ওই විදිහට තමයි එතකොට දෙවෙනි ප්‍රශ්නෙට ලියන්නේ. හරි.
අපි ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ. හරි. හරි ඊළඟට බලන්න මේ තුන්වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ. හරි. තුන්වෙනි එක තියෙන්නේ ලේසර් කිරණ සම්බන්ධ කරගෙන පොඩි ප්‍රශ්නයක්. ඒකේ කියනවා ඉස්සලාම ලේසර් කිරණ විවිධ ශේෂ්ඨ ගණනාවක ඉතා ප්‍රයෝජනවත් ලෙස යොදාගෙන පළවෙනි එක කියනවා ලේසර් කිරණ වල ගුණ දෙකක් ලියන්න කියලා. හරි. අපි දන්නවා ලේසර් කිරණ ගත්තොත් එහෙම ඒවා මේ සමචාරී. හරි. ඒ වගේම එකම කලාවේ තමයි පිළිටන්නේ. ඒ කියන්නේ සම කලාස්තයි. හරි ඒකත් ලියන්න පුළුවන්. ඒ වගේම සරල රේඛීය මාර්ගයක ගමන් කරනවා කියලා ලියන්නත් පුළුවන්. හරි ওই තුනෙන් දෙකක් ලියලා තියෙන්න ඕනේ. හරි සම කලාස්තයි සමචාරී ඒ වගේම සරල රේඛීයව ගමන් කරනවා. හරි ওই තුනෙන් දෙකක් ලියන්න පුළුවන්. හරි ඊට පස්සේ දෙවැනි එකේදී අහන්නේ ලේසර් කිරණ ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථා දෙකක් සඳහන් කරන්න. අපි ඕනිතරම් අවස්ථා අපිට ලියන්න පුළුවන්. දැන් අක්සි සැත්කම් කරන්න භාවිතා කරනවා. හරි ඒ කියන්නේ ඇස්වල සැත්කම් කරන්න භාවිතා කරනවා. ඒ වගේම වකුගඩු වල ගල් ඉවත් කරන සැත්කම් වලදී භාවිතා කරනවා. හරි ඒ වගේම තමයි දැන් උත්සව අවස්ථාවලදී අලංකාර කටයුතු සඳහා භාවිතා කරනවා. හරි ඔය වගේ දෙකක් ලියන්න පුළුවන්. හරි ඊට පස්සේ තමයි මෙතන ආලෝකයේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා ලේසර් කිරණ භාවිතයෙන් ආලෝක වර්තනය පිළිබඳ හැදෑරීමට යොදාගත් පරීක්ෂණාත්මක සැලසුමක් රූපයේ දැක්වේ. ABC යනු වර්තනාංකයේ මූල දෙකක් වූ ප්ලාස්ටික් වලින් සාදා ඇති ඍජුකෝණී ප්‍රිස්මයකි. AB පෘෂ්ඨයට ලම්බකව ලේසර් කිරණයක් පතනය වේ. ප්‍රිස්මයේ ඇති විට ආලෝක ලපේ තිරය මත y නම් ස්ථානයේ සෑදෙන අතර ප්‍රිස්මය ඉවත් කළ විට ආලෝක ලපේ තිරය මත x නම් ස්ථානයේ සෑදේ කියලා තියෙනවා. හරි. ඒකට ඒක තියෙන්නේ මෙන්න මේ වගේ ඍජුකෝණී ප්‍රිස්මයක්. ඔන්න ඔය විදිහට. හරි මෙන්න මේ හරිය තියෙන තිරයක්. හරි ඔන්න ඔය විදිහට තිරයක් තියෙනවා. මෙතන ඉඳලා තිරයට දුර ප්‍රිස්මේ ඉඳලා තිරයට දුර මෙතන දීලා තියෙනවා r කියලා. රයිට්. කිරණය සම්බන්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ ඔය විදිහට තමයි දීලා තියෙන්නේ. හරි. බලමු අහන්නේ මොන ප්‍රශ්නද කියලා. මෙතන ABC කියලා නම් කරලා තියෙනවා. මේකේ මේක B මේක C කියලා. හරි. ඔය ටික තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම අංශක 50යි කියලා නම් කරලා තියෙනවා මෙතන කෝණේ. රයිට්. මෙතන කෝණේ 50යිලු මෙතන කෝණේ 90යිලු. හරි එහෙනම් මෙතන කෝණේ අංශක 40යිනේ. හරි. ඒක නම් කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඒකේ අහනවා පළවෙනි එක එක අහනවා දී ඇති කිරණේ ගමන් මඟ සම්පූර්ණ කරන්න කියලා. හරි. කිරණේ ගමන් මඟ සම්පූර්ණ කරන්න ඕනේ මෙන්න මේ විදිහට පැමිණෙන කිරණය. හරි මෙතන ලම්බක නිසා වර්ධනය වෙන්නේ නැතුව ගමන් කරනවා. ලම්බකව පතනය වෙන නිසා. ඊට පස්සේ මෙතෙන් අපි මේ විදිහට අභිලම්බයක් ඇන්දොත් අභිලම්බයෙන් ඉවතට තමයි ගහනතර මාධ්‍ය ඉඳලා විවෘතතර මාධ්‍යයේදී ගමන් කරන්නේ. හරි මෙහෙම යන්න තිබ්බ එක අභිලම්බයෙන් ඉවතට ගමන් කළා මෙන්න මේ වගේ ස්ථානයක පතිත වෙනවා. හරි ඒ එහෙම පතිත වන ස්ථානය කියනවා x කියලා. right. ඒ වගේම ඒකේ කියලා තියෙනවා දැන් ප්‍රිස්මේ නැති අවස්ථාවේදී ආලෝක කිරණ පතිත වෙන ස්ථානේ y කියලා. හරි මේක x ලු. ඒතර ප්‍රිස්මේ නැත්තම් ආලෝක කිරණ මෙන්න මේ මාර්ගයේ කෙලිම ගමන් කරලා මෙන්න මෙතන පතන වෙනවා. ඒක තමයි එතකොට y. x සහ y ඔය විදිහට සලකුණු කරන්න පුළුවන්. හරි. හරි එතකොට කිරණයේ ගමන් මඟ සම්පූර්ණ කරන්න කියන එක මේ විදිහට සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ තිරය මත x සහ y පිහිටීම් සලකුණු කරන්න කියලා x සහ y පිහිටීම් මේ විදිහට සලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ අහනවා c x සහ y අතර දුර s නම් අපගමන කෝණයේ d ඇතුළත් ප්‍රකාශනයක් r s ඇසුරෙන් ලියා දක්වන්න. x සහ y අතර දුර දීලා තියෙනවා d නෙමෙයි s කියලා. x කියලා දීලා තියෙනවා. එතකොට අපගමන කෝණය තමයි අහන්නේ. අපගමන කෝණය කියලා කියන්නේ දැන් කිරණේ යන්න ඕනි මාර්ගයේ මේ මාර්ගයේ. හැබැයි ගිහිල්ලා තියෙන මේ මාර්ගය. එතකොට අපගමන කෝණය කියන්නේ මෙන්න මේක d. හරි ඕක ලියන්න කියලා තියෙන අපිට r සහ s ඇසුරේ. හරි එතකොට අපිට ලිය හැකිනේ tan d සමානයි. හරි.
කියවෙන එක දෙක ඇවිල්ලා C කොටස. හරි C එකට ලියන්න පුළුවන් tan D සමානයි සම්මුඛ පාද බෙදීම බද්ධ පාද. කියන්නේ S බෙදීම R. එතකොට D සමානයි tan inverse S බෙදීම R කියලා ලියන්න පුළුවන්. මොන විදිහට. ඒක තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට. ඊට පස්සේ කියනවා P ලක්ෂය වටා ප්‍රිස්මයේ සෙමින් දක්ෂිනාවර්තව භ්‍රමණය කිරීමෙන් එක්තරා අවස්ථාවකදී ආලෝක ලපේ නොපෙනියයි. එසේ වීමට හේතුව කුමක්ද කියලායි අහන්නේ. හරි. එතකොට ප්‍රිස්මය P ලක්ෂය කියලා කියන්නේ මෙතන ආලෝක කිරණේ පතිත වන ස්ථානය. කියන්නේ මෙන්න මෙතන තමයි P ලක්ෂය. P ලක්ෂය වටා මෙයා දක්ෂිනාවර්තව භ්‍රමණය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම දක්ෂිනාවර්තව භ්‍රමණය කරනවා. එතකොට දැන් ආලෝක කිරණය වෙනස් වෙන්නේ නැහැ. ආලෝක කිරණය ওই විදිහටම තියෙනවා. ඒක ප්‍රිස්මය මෙන්න මේ වගේ පිහිටුමකට එනවා. ඔන්න ඔය විදිහට. හරි. එතකොට දැන් කලින් නම් ලම්බක පතින වුණා. දැන් නම් කෝණයක් ආනතෝයි පතන වෙන්නේ. හරි. එතකොට මේක අභිලම්බයේ දෙසට හැරෙන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි. ඔන්න ඔය විදිහට. එතකොට දැන් මෙන්න මේ ABC AC පෘෂ්ඨය මත පතනය වෙන කෝණය අවදි කෝණයට වඩා ඉක්මවා ගියොත් එහෙම හරි මෙතනින් කිරණය ඉවතට යන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයකට ලක් වෙනවා. හරි එතකොට මේ පැත්තේ තිරයක් තියලා තිබ්බා කියලා අපිට තිරේදී මේ ආලෝක කිරණ තිරේ මතට වැටෙන්නේ නැහැ කියන ආලෝක ලපේ බලා ගන්න බෑ. හේතුව වෙන්නේ මෙතන AC පෘෂ්ඨයෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට ලක් වෙන අවදි කෝණය ඉක්මවා AC පෘෂ්ඨය මත ආලෝක කිරණේ පතනය වීම නිසා. හරි. ඒක තමයි එතන පිළිතුර වෙන්නේ. AC මතට පතනය වන ආලෝක කිරණේ අවදි කෝණය ඉක්මවා පතිත වීමෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ආරම්භීම. right. හරි. ඊට පස්සේ ඊළඟ එක අහනවා ඊළඟ ප්‍රශ්නේ බලමු. D1 සඳහන් ආලෝක ලපේ නොපෙනී යන අවස්ථාවේදී ලේසර් කිරණේ AC පෘෂ්ඨය මත පතිත විය යුතු කෝණය සොයන්න. කියන්නේ මෙන්න මේ කෝණය යහන්නේ AC පෘෂ්ඨය මත පතිත වෙන්න ඕන කෝණය මෙන්න මේ කෝණය යහන්නේ. හරි. ඒ අවස්ථාවේදී කියන්නේ ආරම්භක අවස්ථාවේ නොපෙනී යන අවස්ථාවේදී කිරණය මෙන්න මේ පෘෂ්ඨයේ දිගේ තමයි ගමන් කරන්නේ. හරි. එතකොට මේක අවදි කෝණය වෙන්න ඕනේ. හරි. අවදි කෝණය වෙන්න ඕනේ. එතකොට අපිට ඒක ගණනය කරන්න පුළුවන්. හරි. දැන් අවදි කෝණය ගණනය කරන්න පුළුවන්. අපි දන්නවා sin අවදි කෝණය c කියලා ගත්තොත් මෙතන නම් θ නේ. එතකොට sin θ සමානයි. හරි. විරලතර බෙදීමෙන් ගහනතර විරලතර මාධ්‍යයේ වර්තනාංකය බෙදීම ගහනතර මාධ්‍යයේ වර්තනාංකය. හරි. ඒ කියන්නේ sin θ සමානයි. මෙතන විරලතර මාධ්‍ය කියන්නේ වාතයේ වර්තනාංකය 1යි. ගහනතර මාධ්‍ය කියන්නේ මෙතන ප්‍රිස්මය වර්තනාංකය දීලා තියෙන මූල 2යි කියලා. එකට මූල 2යි කියලා කියන්නේ sin θ සමාන එකට මූල 2යි. එකට මූල 2යි කියන්නේ sin වලින් නම් අංශක 45යි. හරි. කොට θ සමානයි අංශක 45. හරි. θ අංශක 45 වන අවස්ථාවේදී තමයි මෙයා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය ලක් වෙන්නේ. හරි. එතකොට තමයි ආලෝකය ලපේ මුලින්ම නොපෙනී යන අවස්ථාව වෙන්නේ. හරි. එතකොට පිළිතුර වෙන්නේ θ සමානයි 45යි. ඊට පස්සේ අහනවා එවිට AB පෘෂ්ඨයෙන් වර්තනය වෙන කෝණය සොයන්න. හරි. මේක θ 45යිලු. ඒ කියන්නේ ඊට පස්සේ මේ AB පෘෂ්ඨයෙන් වර්තනය වෙන කෝණය අහන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෝණයයි අහන්නේ. මෙන්න මේ කෝණය අහන්නේ. හරි. මේක θ 45යි නම් මෙතනත් අනිවාර්යෙන් 45යිනේ. මොකද මේ කෝණය 90යිනේ. හරි. මෙතනත් 45යි. දැන් මෙතන කෝණය දීලා තියෙනවනේ 50යි කියලා. හරි 50යි මෙතන 45යි නම් හරි. මෙතන අපිට ගණනය කරන්න පුළුවන් කෝණය
එතකොට මෙතන 45යි මෙතන 50යි නම් 50යි 45යි කියන්නේ 95යි 95යි නම් මෙතන කෝණය වෙන්න ඕනේ 85ක්. හරි මෙතන කෝණය වෙන්න ඕනේ 85. ඔතන කෝණය 85යි නම් මෙන්න මේ සම්පූර්ණ කෝණය අංශක 90 නිසා මෙන්න මෙතන කෝණය වෙන්න ඕනේ අංශක 5ක්. හරි මෙතන කෝණය අංශක 5යි. එතකොට වර්තන කෝණය වෙන්නේ AB පෘෂ්ඨයෙන් අංශක 5යි. හරි B පෘෂ්ඨයෙන් වර්තන කෝණය වෙන්නේ අංශක 5යි. right ඊට පස්සේ ඊළඟ එක අහනවා ඒ සඳහා ප්‍රිස්මේ භ්‍රමණය කළ යුතු කෝණයේ ඇල්ෆා නම් ඇල්ෆා සහ AB පෘෂ්ඨයේ වර්තන කෝණය අතර සම්බන්ධයක් දැක්වෙන ප්‍රකාශනයක් ලියන්න. හරි ඒ සඳහා ප්‍රිස්මේ භ්‍රමණය කළ යුතු කෝණය ඇල්ෆා නම් ඇල්ෆා සහ AB පෘෂ්ඨයේ වර්තන කෝණය අතර සම්බන්ධය දැක්වෙන ප්‍රකාශනයක් ලියන්න කියලා තියෙනවා. හරි එතකොට දැන් මෙතන මෙන්න මේ කෝණය තියෙන්නේ. හරි මෙන්න මේ කෝණය තමයි මේ හරි දැන් මෙන්න මේ කෝණය නෙමෙයි මෙන්න මේ කෝණය තමයි හරි ඇල්ෆා වෙන්නේ. කියන්නේ ප්‍රිස්මේ මෙතන භ්‍රමණය වෙලා තියෙන්නේ මෙන්න මේ මෙතන කෝණය. හරි මෙන්න මේ කෝණය තමයි භ්‍රමණය කරපු කෝණය. ඕක තමයි අපෙන් අහන්නේ. ඒක අපිට හොයන්න පුළුවන්. කෙලින්ම මෙතන උස්නෙල්ගේ වර්තන නියමයේ භාවිතා කරන්න පුළුවන්. එතකොට 1යි sin alpha සමානයි n sin 5 කියලා ලියන්න පුළුවන්. හරි 1යි sin alpha සමානයි n කියලා කියන්නේ මෙතන මූල දෙකයිනේ. මූල දෙකයි sin 5යි කියලා. හරි ඕක ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරන ලියුවත් ලකුණු හම්බෙන්නේ. එහෙම නැත්නම් ඕනනම් alpha සමානයි sin inverse මූල දෙකයි sin 5 කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ලියුවොත් alphaට අදාළ ප්‍රකාශනයේ මේ දෙකෙන් ඕන එකක් ලියුවොත් ලකුණු හම්බෙනවා. හරි හරි ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නේ බලමු අවසාන එක. හරි පොඩි ප්‍රශ්නයක් තියෙන එක බලමු. ඒක කියනවා උෂ්ණත්වය සමග කම්බියක ප්‍රතිරෝධය විචලනය වන අයුරු පරීක්ෂා කිරීම සඳහා විද්‍යාගාරයේදී ශිෂ්‍යයෙකු විසින් පහත දැක්වෙන ඇටෝම භාවිතා කරන ලදී. හරි ඇටෝම දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ කොටස යනවා දුරුඩලී කැබැල්ලක කම්බි දඟර යොතා රූපය දක්වන පරිදි ග්ලිසරින් වල බහ පරිපතයට සම්බන්ධ කර ඇත. ග්ලිසරින් වල බහලා තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු ප්‍රශ්න. ඒකේ පළවෙනි ප්‍රශ්නය කියනවා මෙහිදී ග්ලිසරින් වෙනුවට ජලය යොදා නොගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. හරි අපි දන්නවා දැන් ජලය විදුලිය සන්නායනය කරනවානේ. ඒතර මේ කම්බිය තුලින් විදුලිය සන්නායනය කරනවා. හරි එතකොට දැන් ජලයේ විදුලිය සන්නායනය කරොත් ඒක ගැටලු සහගතයි. ඒ කියන්නේ ජලයේ තුල මේ කම්බි දඟරේ ගිල්ලුවොත් එහෙම ඒක ගැටලු සහගතයි. ඒක තමයි විදුලි සන්නායනය නොකරන ග්ලිසරින් භාවිතා කරන්නේ. හරි ජලයේ විද්‍යුත් සන්නායක වීම තමයි එතන අදාළ ගැටලුව වෙන්නේ. උත්තරේ ඉදිරියට ලියලා තියෙන්න ඕනේ ජලයේ විද්‍යුතය සන්නායනය කිරීම කියලා. හරි ඊපස්සේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කියනවා ග්ලිසරින් වෙනුවට ජලය යොදා ගන්නේ නම් එවිට දඟරේ භාවිතා කරන්නේ කෙසේදයි රූප සනානම් මගින් පෙන්වනවා. හරි අපි ජලය යොදා ගත්තොත් එහෙම අපිට අර කම්බි දඟර ජලයත් එක්ක විද්‍යුත්නේ වශයෙන් ස්පර්ශ වෙන එක වළක්වන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි මේ විදිහට කැකෑරුම් නලයක් භාවිතා කරලා මේ කැකෑරුම් නලය ඇතුළට තමයි මේ විදිහට කම්බි දඟර දාන. ඊට පස්සේ ජලය තුල ගිල්ලනවා. හරි ඔන්න ඔය විදිහට right ඔය විදිහට රූප සරණ ඇදලා තියෙන්න ඕනේ. ඊට පස්සේ කියනවා මෙහිදී ග්ලිසරින් තාපකයේ යොදා නොගෙන දඟරේ පරිපතේ ගලා යන ධාරාවෙන් රත් කිරීමට හැකියාවක් තිබේ. එසේ නොකිරීමට හේතු දෙකක් ලියා ගන්න. හරි එතකොට කම්බි දඟර ඒ කියන්නේ ග්ලිසරින් තාපකයක් භාවිත කරන්නේ නැතුව කම්බි දඟර තුලින් යන ධාරාවෙන් ඇයි රත් කරන්න බැරි කියලා අහන්නේ. මොකද මේ ධාරාව ඊටමන්ම කුඩා ධාරාවනේ. ඒක නිසා අපිට වැඩි උෂ්ණත්වයකට පත් කරගන්න බෑ. හරි කියන්නේ වැඩි උෂ්ණත්ව වෙනසක් ලබා ගන්න බෑ.
උෂ්ණත්වය වැඩි ආකාරයෙන් ලබා ගන්න බෑ. ධාරාව කුඩා නිසා. ඒක තමයි එක හේතුවක් වෙන්නේ. ඊට පස්සේ අපි දැන් පාඨාංග ගද්දී ඒ කියන්නේ පද්ධතිය නියත උෂ්ණත්වයක තියාගන්න ඕනේ. එතකොට ගලාගෙන යන ධාරාවෙන් අපි මේක රත් කරගත්තොත් අපිට මේ නියත උෂ්ණත්වයක පවත්වා ගැනීම හැකියාවක් නැති වෙනවා. හරි ඒක තමයි ඊළඟ ගැටලුව වෙන්නේ. ওই දෙක ලියලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ B1කට යනවා. B1 පළවෙනි එක කියනවා පරීක්ෂණය සඳහන් R ප්‍රතිරෝධය අගය තෝරාගන්නේ කෙසේදයි පහදා දෙන්න. හරි අපි R ප්‍රතිරෝධයේ අගය ආසන්න වශයෙන් අර මේ කම්බි දඟරේ ප්‍රතිරෝධයට ආසන්න ගයක් තමයි තෝරගන්නේ. හරි. කම්බි දඟරේ ප්‍රතිරෝධයට ආසන්න ගයක් තමයි තෝරගන්නේ. එතකොට අපිට සම්තුලන දිගවල් ලැබෙනවා ආසන්න වශයෙන් සමාන දිගවල්. හරි. එතකොට ඒකට අපි කරන්නේ ඉස්සෙල්ලාම අර සර්පකේ අරන් ගිහිල්ලා මීටර් සේතු කම්බියේ මැද්දේ තියලා ඊට පස්සේ අපි ප්‍රතිරෝධ පෙට්ටියක් නේද භාවිතා කරන්නේ විචල් ප්‍රතිරෝධය වෙන ප්‍රතිරෝධ පෙට්ටියගේ අපි වෙනස් කරනවා. වෙනස් කරලා ප්‍රතිරෝධ පෙට්ටියගේ අපි ගන්නවා අර කම්බි දඟරේ ප්‍රතිරෝධයට ආසන්න අගයක්. හරි. අන්න ඒ විදිහට තමයි කරන්නේ. ඊට පස්සේ B1 පළවෙනි එකට යනවා පරීක්ෂණය සඳහා R ප්‍රතිරෝධය අගය තෝරාගන්නේ කෙසේදයි. හරි B1 පළවෙනි එක තමයි අපි ඒ කතා කරේ. ඊට පස්සේ යනවා දෙවෙනි එකට. නමුත් මෙම ආකාරයට R ප්‍රතිරෝධය තෝරා ගැනීම නිසා ඇති විය හැකි දෝෂයක් සඳහන් කර එම දෝෂය මඟහරවා ගන්න ආකාරය විස්තර කරන්න. හරි. එතකොට ඔය විදිහට R ප්‍රතිරෝධය තෝරාගත්තොත් වෙන ගැටලුවක් තමයි දැන් පරිසර උෂ්ණත්වය වෙනස් වෙනවනේ. දැන් පරිසර උෂ්ණත්වයත් එක්ක ওই දඟරේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. හරි පරිසර උෂ්ණත්වයත් එක්ක දඟරේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඒතකොට දැන් අපි R ප්‍රතිරෝධය වෙනුවට මේකේ මේ ප්‍රතිරෝධ පෙට්ටියන්නේ භාවිත කරන්නේ. ඒතකොට ප්‍රතිරෝධ පෙට්ටියේ තියෙන ප්‍රතිරෝධ වෙනස්, කම්බි දඟරේ වෙනස්. හරි ඒ කියන්නේ පරිසර උෂ්ණත්වයත් එක්ක මේ දෙකේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ වෙනස් ආකාරයකට. ඒක තමයි එතන ප්‍රධාන ගැටලුව වෙන්නේ. ඒ කියන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වීම නිසා තියෙන බලපෑම අපි මේකෙදි සලකන්නේ නැහැ. ඒක තමයි එතකොට තියෙන ප්‍රධාන ගැටලුව. හරි. ඊට පස්සේ ඒ සඳහා තියෙන විසඳුමක් තමයි අපි ඒ වෙනුවටත් අපි කම්බි දඟරයක් භාවිතා කරොත්, ඒ කියන්නේ ਸਰව සම කම්බි දඟරයක් භාවිතා කරොත් අපි අර ග්ලිසරින් තුල ගිල්වනවා වගේම කම්බි දඟරයක් භාවිතා කරොත් අපිට අර පරිසර තත්ත්වයන් නිසා වෙනස් වෙන ප්‍රතිරෝධය එකට කැපිලා යනවා. හරි. ඒතකොට මේ බලපෑම අහෝසි වෙලා එනවා. ඒක තමයි ඒකට විසඳු වෙන්නේ. හරි. ඒක එතකොට ඒ R සඳහාත් කම්බි දඟරයට සමාන වූ ප්‍රතිරෝධයක් තියෙන කම්බි දඟරයක් අපි භාවිතා කිරීම තමයි අදාළ මඟහරවා ගන්න, දෝෂය මඟහරවා ගන්න ක්‍රමවේදය වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා C කොටසට අපි යනවා. C කොටස කියනවා දැන් සිතුවා ඉහතටම වෙනස් කර ප්‍රතිරෝධයේ යොදන හිඩස් දෙකට ප්‍රතිරෝධ පෙට්ටි දෙකක් සම්බන්ධ කරලා ඉන්පසු ප්‍රතිරෝධ භාවිතා කර ඒවා සංසන්දනය කිරීමට උත්සාහ ගනී. හරි. එතකොට අහනවා ඒ සිදු කරන අයුරු ලියන්න කියලා. හරි. එතකොට දැන් ඒක නම් ලොකු දෙයක් නෙමෙයි. කෙලිම ප්‍රතිරෝධ පෙට්ටි දෙකක් තියලා ඒක සංසන්දනය කරන ආකාරය. සංසන්දනය කරන ආකාරය කියලා කියන්නේ ප්‍රතිරෝධ පෙට්ටි දෙකට මෙහෙම මේ විදිහට ප්‍රතිරෝධ පෙට්ටි දෙකක් සම්බන්ධ කළොත් එහෙම මේකේ ප්‍රතිරෝධය R1යි මේකේ ප්‍රතිරෝධය R2යි කියලා ගත්තොත් එහෙම හරි. එතන මෙතන සම්තුලන දිග L කියලා ගත්තොත් මේක C රිනෙල්නේ නොයි විදිහට නෙන්නේ. එතකොට R1 බෙදීම R2 සමානයි L බෙදීම C රිනෙල්. ඔන්න ඔය විදිහට තමයි සංසන්දනය කරන්නේ. හරි. ඒ කියන්නේ R1 සහ R2 අතර අනුපාතයක්. මෙන්න මේ විදිහට. ඔන්න ඔක ලියලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අවසානයේ ගහන්නේ ඒකත් පොඩි දෙයක්. ඒ කියන්නේ ඔහුට ගැල්වනෝමීටරය අභ්‍යන්තර ප්‍රතිරෝධය නිර්ණය කිරීමට අවශ්‍ය වූ එය මෙම ඇටෝමිය දාගෙන සිදු කරන අයුරු විස්තර කරන්න. ගැල්වනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න උනොත් මෙන්න මේ එක ප්‍රතිරෝධ පෙට්ටියක් වෙනකොට උතෙන් සම්බන්ධ කරන ගැල්වනෝමීටරය. හරි. සම්බන්ධ කරන. එතකොට ඒකත් මේ විදිහට අපිට සංසන්දනය කරලා ගැල්වනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගණනය කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තමයි විභාගත රචනා ප්‍රශ්න වලට අපි උත්තර ලියන්නේ. හරි. අපි ඊළඟට බලමු රචනා ප්‍රශ්න වලට කොහොමද උත්තර ලියන්නේ කියලා.